හරි දරුවනේ දැන් අපි මේ දක්වා කතා කරගෙන ආවේ ජාතික ගිණුම් පිළිල කිරීමේදී නිමවුම් ප්‍රවේශය යටතේ බහුගණ දෝෂයේ වළක්වාලන ප්‍රධාන විකල්ප ක්‍රම දෙකක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. ඒ තමයි අවසන් නිෂ්පාදන ක්‍රමය අනිත් එක එකතු කළ වටිනාකම් ක්‍රමය. අවසන් නිෂ්පාදන ක්‍රමය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒකේ තියෙන ප්‍රධාන සීමාව ඉගෙන ගත්තා. ඒ දුර්වලතාවය නිසා විකල්පයක් විදිහට එකතු කළ වටිනාකම් ක්‍රමය කියන එක තමයි වර්තමානයේ අපි භාවිතා කරන්නේ. එහෙනම් දැන් මම ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එකතු කළ වටිනාකම් ක්‍රමයේ යටතේ කොහොමද අපි දලදේශීය නිෂ්පාදිත වටිනාකම ගණනය කරන්න කියන කාරණය. හරි එතනදී මම ඉස්සරලාම මේ එකතු කළ වටිනාකම කියන එක හොයන විදිහ කියලා දෙන්න යනවා. එකතු කළ අගය නැත්නම් එකතු කළ වටිනාකම. මේ එකතු කළ අගය කියන එක හොයන ප්‍රධාන ප්‍රවේශ දෙකක් තියෙනවා ඇත්තටම. එකක් තමයි නිමවුම් ක්‍රමය. නිමවුම් ක්‍රමයේ යටතේ අපි එකතු කළ අගය ගණනය කිරීමක් කරනවා. අනිත් එක තමයි ආදායම් ක්‍රමය. ආදායම් ක්‍රමය. ආදායම් ක්‍රමය. දැන් මෙතන වැදගත්ම වෙන්නේ මේ නිමවුම් ක්‍රමයේ යටතේ අපි එකතු කළ වටිනාකම කොහොමද ගණනය කරන්න කියන කාරණය. නිමවුම් ක්‍රමයේ යටතේ එකතු කළ වටිනාකම හොයන්න සමීකරණයක් තියෙනවා. ඒ තමයි දල නිමවුම් වටිනාකමෙන් දල නිමවුම් වටිනාකමෙන් අපි අඩු කරනවා අතරමැදි පරිභෝජනය. අතරමැදි පරිභෝජනය අඩු කරනවා. එතකොට ලැබෙන උත්තරයට අපි කියනවා දල එකතු කළ අගය කියලා. දල එකතු කළ වටිනාකම සමානයි දල නිමවුම් වටිනාකම ඍණ අතරමැදි පරිභෝජනය. මේකට අපි කියනවා gross value added. දල එකතු කළ අගය සමානයි gross value output. දල නිමවුම් වටිනාකමෙන් intermediate consumption. අතරමැදි පරිභෝජනයේ වටිනාකම අපි ඉවත් කරපුවාම ලැබෙන උත්තරයට අපි කියනවා දල එකතු කළ අගය කියලා. මේක තමයි නිමවුම් ක්‍රමයේ යටතේ අපි එකතු කළ වටිනාකම හොයන ක්‍රමය වෙන්නේ. එතනදී මේ දල නිමවුම් වටිනාකම කියලා කියන්නේ පුතේ අර අපි ඉගෙන ගත්ත ඉස්සරලා පාන් නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව තිරිඟු ඇට, තිරිඟු පිටි, පාන් කියන අදියර තුනේදී වෙන වෙනම නිෂ්පාදනයේ වටිනාකමක් ආවනේ. තිරිඟු ඇට නිෂ්පාදකයා රුපියල් 1000ක තිරිඟු ඇට නිපදවනවා. තිරිඟු පිටි නිෂ්පාදකයා 1500ක පිටි නිපදවනවා. පාන් නිෂ්පාදකයා රුපියල් 2000ක පාන් නිෂ්පාදනය කරනවා. මේ එක එක අදියරවල නිමවුම් වටිනාකමට තමයි කියන්නේ දල නිමවුම් වටිනාකම කියලා. ඒකෙන් අපි අඩු කරනවා අතරමැදි පරිභෝජනය, intermediate consumption. ඒ අතරමැදි පරිභෝජනය කියන්නේ අපි බැහැරින් මිලදීගත් අමුද්‍රව්‍ය, ඉන්ධන සහ වෙනත් යෙදවුම් වල වටිනාකම්. ඒවා ඉවත් කළාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියනවා දල එකතු කළ වටිනාකම කියලා. ඒක තමයි නිමවුම් ක්‍රමයේ යටතේ අපි දල එකතු කළ අගය හොයන විදිය. ආදායම් ක්‍රමයේ යටතේ එකතු කළ වටිනාකම විදියට අපි සලකන්නේ ඇත්තට මේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඒ අදියරේදී අපි යොදා ගන්න සාධක ආදායම් වල වටිනාකම. කොටිම කිව්වොත් අපි සාධක යොදා ගන්නවා පුතා. දැන් භූමියට අපි ගෙවන කුලිය තමයි බදු කුලිය කියන එක නා. භූමියට බදු කුලිය ගන්නවා අපි. ශ්‍රමයට අපි ගන්නවා මොනවද? වැටුපක් ගෙවන්න වෙනවා. ශ්‍රමයට වැටුපක් ගෙවන්න වෙනවා. ප්‍රාග්ධනයට අපි මොනවද ගෙවන්න වෙන්නේ? ප්‍රාග්ධනයට ගෙවන්න වෙනවා පොලියක්. එතකොට ව්‍යවසායකත්වයේ කියන සාධකයට ව්‍යවසායකත්වයට අපි ගන්නවා ලාභයක් ගෙවන්න වෙනවා. ලාභයක්. මෙන්න මේ සාධක ආදායම් වල එකතුව විදිහට අපිට එකතු කළාගේ හොයන්න පුළුවන්. ඇයි ඒකට හේතුව දැන් අපි තිරිඟු ඇට නිෂ්පාදකයාගේ ඉඳලා තිරිඟු පිටි නිෂ්පාදකයා දක්වා නැත්තම් තිරිඟු ඇට ටික පිටි බවට පත් කරද්දී අපි මෙන්න මේ සාධක තමයි අලුතෙන් යොදාගත්තේ. ඒ කියන්නේ දැන් රුපියල් 1000ක් වටිනා තිරිඟු ඇට තොගය රුපියල් 1500ක් වටිනා තිරිඟු පිටි බවට පත් කරද්දී මේ 500ක වටිනාකමක් වැඩි වුණානේ. ඒ වැඩි වෙන්න මොනවද බලපාන්නේ? ඇත්තට මේ 500 වටිනාකම තුල තියෙන මොනවද? අපි ගත්තොත් මේ භූමියට ගෙවපු බදු කුලියෙන් කොටසක් ඇති. ශ්‍රමයට ගෙවපු වැටුපෙන් කොටසක් ඇති.
ප්‍රාග්ධනයට ගෙවපු පොලියෙන් කොටසක් තියෙන්න ඕන. ඊළඟ ව්‍යවසායකත්වයට හිමි ලාභය තියෙන්න ඕන. ඔන්න ඔය කියන කොටස් 4 එකතුව නේද මේ රුපියල් 500 තුල තියෙන්නේ. මේ රුපියල් 500 තුල තියෙන්න ඕන ආන්ගේ කොටස් 4 එකතුව. ඒ කියන්නේ බදු කුලී වැටුප් පොලී ලාභ කියන සාධක ආදායම් වල එකතුව තමයි මේ එකතු කළාගේ තුල නිරූපණය වෙන්නේ. එතකොට සමහර විට විභාගෙදී මේ බදු කුලී වැටුප් පොලී ලාභ කියන තැන තව එකක් දීලා තියෙන්න පුළුවන් ප්‍රාග්ධන ශ්‍රේ කියලා. ප්‍රාග්ධන ශ්‍රේ. ඇයි ඒක දෙන්නේ? ප්‍රාග්ධන ශ්‍රේ. දැන් අපිට මේ ලාභය කියන එක දල ලාභය ගත්තොත් ඒ දල ලාභය ඇතුලේ ප්‍රාග්ධන ශ්‍රේ ඇතුළත් වෙලයි තියෙන්නේ. හැබැයි මේ අපි ගන්නෙ සුද්ධ ලාභේ නම් ආන් ඒ වෙලාවේ ප්‍රාග්ධන ශ්‍රේ එකතු කරලා ගන්න ඕන. මොකද අපි හොයන්නේ දල එකතු කළා ගේනේ. ඒ නිසා ප්‍රාග්ධන ශ්‍රේ ඇතුළත් ලාභේ තමයි අපි මෙතෙන්ද ගන්න ඕන. ඒ කියන්නේ කෙලිම කිව්වොත් දල ලාභේ තමයි ගන්න ඕන. බැරි වෙලාවත් සුද්ධ ලාභේ දීලා ප්‍රාග්ධන ශ්‍රේ වෙනම දීලා තිබ්බොත් ශ්‍රේ එකතු කරලා ලාභේ තමයි අපි මේ සාධක ආදායමට ගන්න ඕන. එතකොට පුතේ වා තේරුම් ගන්න මේ ආදායම් ක්‍රමයේ යටතේ එකතු කළාගේ හොයන්න බහුවර්ණ පේපර් එකේ හරි ගාණක් දීලා තිබ්බොත් මේ සාධක ආදායම් වල එකතුවක් විදියට අපි එකතු කළාගේ ගණනය කරන්න ඕන. බදු කුලී වැටුප් පොලී ලාභ කියන වගේ එකතු කළා නැත්නම් එකතු කළ අගයක් විදිහට අපි එකතු කළ වටිනාකම හොයන්න ඕන. ඉතින් ගොඩාක් දුරට අපිට මේ පාඩමේ අපි දීර්ඝව සාකච්ඡා කරන්නේ මේ නිමවුම් ක්‍රමයේ යටතේ එකතු කළාගේ හොයන විදිහ. අපිට වැදගත් වෙන්නේ මේ නිමවුම් ක්‍රමයට කොහොමද අපි එකතු කළ වටිනාකම හොයන්නේ. දල නිමවුම් වටිනාකමෙන් අතරමැදි පරිභෝජනයේ අඩු කරලා තමයි එකතු කළ වටිනාකම අපි ගණනය කරන්නේ. හරි එහෙනම් අපි එකතු කළ වටිනාකම් ක්‍රමය මේ හැඳින්වීම සඳහා සටහනක් දාගමු. ලියා ගන්න අනුමාත්‍රිකාව එකතු කළ වටිනාකම් ක්‍රමයේ යටතේ ජාතික ගිණුම් පිළිල කිරීම. එකතු කළ වටිනාකම් ක්‍රමයේ යටතේ ජාතික ගිණුම් පිළිල කිරීම. එතන ලියන්න පුතේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක ඒ අදියරේදී අවසන් නිෂ්පාදිත වටිනාකම තුලට එකතු කළ අගේ පමණක් ගණනය කර එකී එකතු කළ අගයන්ගේ එකතුවක් ලෙස නිෂ්පාදිත වටිනාකම ගණන් බැලීම මෙහිදී සිදුවේ. එකතු කළ අගේ ගණනය කළ හැකි ප්‍රධාන ප්‍රවේශ දෙකකි. හරි ඒකේ ලියන්න පුතේ පළවෙනි එක නිමවුම් ප්‍රවේශය. නිමවුම් ක්‍රමය. ඒ යටතේ අපි පොඩි වාක්‍යයක් ලියලිමු මෙහෙම. වාක්‍යයක් අවශ්‍යම නැහැ මේ සමීකරණේ දාගත්තා නම් ඇති ඇත්තරම. මෙන්න මේක ලියා ගන්නකො. මේ සමීකරණේ ලියා ගන්න. දල එකතු කළ වටිනාකම සමානයි. දල නිමවුම් වටිනාකම ඍණ අතරමැදි පරිභෝජනය. සංකේත වලින් ලියන්න GVA ඒ කියන්නේ gross value added සමානයි GVO gross value output ඍණ IC intermediate consumption කියන එක. ඒක තමයි පුතා මේ නිමවුම් ක්‍රමයේ යටතේ
අපි එකතු කළ වටිනාකම ගණනය කරන විදිය වෙන්නේ. එතන එක වාක්‍යයක් ලියන්න මෙහිදී වෙනම ඡේදයකින් ලියන්න මෙහිදී දල නිමවුම් වටිනාකම යනු දල නිමවුම් වටිනාකම යනු නිෂ්පාදන ක්‍රියාවලියේ ඒ අධීරයේදී ලැබෙන නිමවුම් වටිනාකමයි. අධීරයේදී ලැබෙන නිමවුම් වටිනාකමයි. ඊළඟ ඡේදය ලියන්න. අතරමැදි පරිභෝජනයේ යනු නිෂ්පාදන ක්‍රියාවලියේ ඒ අධීරයේදී බැහැරින් මිලදී ගන්නා ලද අමුද්‍රව්‍ය ඉන්ධන හා වෙනත් යෙදවුම් පිරිවැයයි. හරි. දැන් අනුමාත්‍රිකාව ලියන්න පුතේ ආදායම් ක්‍රමයේ යටතේ එකතු කළාගේ ගණනය කිරීම. නැත්නම් ආදායම් ප්‍රවේශයේ යටතේ එකතු කළ අගේ ගණනය කිරීම. ආදායම් ප්‍රවේශයේ යටතේ එකතු කළ අගේ ගණනය කිරීම. අන්න එතන අපි වාක්‍යයක් ලියමු මෙහෙම. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒ අධීර යටතේ භාවිතා කරන ලද නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවනු ලබන සාධක ආදායම් වල එකතුවක් ලෙස එකතු කළ වටිනාකම ගණන් බැලීම මෙහිදී සිදුවේ. හරි. අපි සමීකරණයක් ලියන්න පුළුවන් මෙහෙම. නිෂ්පාදනයේ දල එකතු කළාගේ සමානයි. අපි ලියමු බදු කුලී ඊළඟට පොලි ඊළඟට වැටු ඊළඟට සුද්ධ ලාභය ධන ප්‍රාග්ධන ෂය මේ දෙකේ එකතුවට අපි කියන්නේ ඇත්තටම දල ලාභය කියලා. ඒතකොට දල ලාභය දීලා තිබ්බ වෙලාවක ප්‍රාග්ධන ෂය එකතු කරන්න ඕනේ. සුද්ධ ලාභය දීලා තිබ්බොත් තමයි ප්‍රාග්ධන ෂය එකතු කරලා ගන්න. හරි දැන් ඔන්න නිෂ්පාදන එකතු කළාගේ සමානයි බදු කුලී ධන පොලී ධන වැටුප් ධන සුද්ධ ලාභය ධන ප්‍රාග්ධන ෂය. ඒ තමයි ආදායම් ප්‍රවේශය යටතේ දල එකතු කළ වටිනාකම හොයන විදිහ. හරිනේ? right. දැන් අපි බලමු ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්න මේ එකතු කළ වටිනාකම් ක්‍රමය කොහොමද අපි ආදේශ කරලා තියෙන්නේ. පුතේ මෙන්න මෙතනදී වා හරියටම අවබෝධයෙන් තේරුම් ගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? රටේ සමස්ත නිෂ්පාදනය කර්මාන්ත මූලය අනුව ප්‍රධාන අංශ 10කට වෙන් කරලා
ඒ අංශ 10 එකතු කළ වටිනාකම් 10ක් හොයනවා. ඒ එකතු කළ වටිනාකම් 10 එකතුවක් විදිහට තමයි රටේ දලදේශීය නිෂ්පාදිත වටිනාකම ගණනය කිරීම කරන්නේ. ඒ කියන්නේ කර්මාන්ත මූලයේ පදනම් කරගෙන සමස්ත නිෂ්පාදනයේ ප්‍රධාන අංශ 10කට වෙන් කරලා ඒ අංශ 10 එකතු කළ වටිනාකම් 10ක් ගන්නවා. ඒ එකතු කළ වටිනාකම් 10 එකතුවට අපි කියනවා මූලික මිලට දලදේශීය නිෂ්පාදිතයේ හෙවත් මූලික මිලට දල එකතු කළ අගය කියලා. පුතේ එතකොට අපේ ප්‍රධානම අරමුණ තමයි වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතයේ හොයන එක. හරි. අපේ මේ නිමවුම් ප්‍රවේශයේ යටතේ පළවෙනිම අරමුණ තමයි වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිත වටිනාකම හොයන එක. එතකොට අර අංශ 10ක් තියෙනවා කියවනේ. මේ විදිහට අංශ 10 එකතු කළ වටිනාකම් 10ක් අපි හොයනවා. මේ එකතු කළ වටිනාකම් 10ක් මේ විදිහට ගණනය කරනවා. හරිද? මේ එකතු කළ වටිනාකම් 10 හොයාගෙන මේ සියල්ලේ එකතුව අපි ගන්නවා. මේ සියල්ලේ එකතුව අපි ගන්නවා. මේ එකතුවට නමක් කියනවා. මේ එකතු කළ වටිනාකම් 10 එකතුවට අපි නමක් කියනවා. ඒ තමයි මූලික මිලට දල එකතු කළ අගය. දල එකතු කළ අගය. එහෙම නැත්නම් ඒකටම නමක් කියනවා මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය. මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය කියන්නේ මේකටමයි. අන්න ඒකට එකතු කරන්න ඕන පුතා සුද්ධ නැත්නම් අපි කියනවා නිෂ්පාදිත මත සුද්ධ බදු. නිෂ්පාදිත මත සුද්ධ බදු කියන ඉලක්කම. ඒක හොයන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙන්න මේ ඉලක්කම එකතු කරපුවාම එන වටිනාකම තමයි අපිට අවශ්‍ය කෙනා. එයාට අපි කියනවා වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. මම ඒක පැහැදිලිව දෙන්නම් ඔයාට. GDP කියන්නේ අන්න එයාට. gross domestic product. වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ මෙන්න මේ මූලික මිලට දල එකතු කළාගේ හේවත් මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය හොයාගන්නවා අපි මේ අංශ 10 එකතු කළ වටිනාකම් සියල්ල එකතුවෙන්. ඒකට අපි එකතු කරනවා පුතේ නිෂ්පාදිත මත සුද්ධ බදු. එයා කොහොමද හොයන්නේ කියලා මම තව ටිකකින් කියලා දෙනවා. ආන්ගේ නිෂ්පාදිත මත සුද්ධ බදු වටිනාකම මේ මූලික මිලට දල එකතු කළාගේ වටිනාකමට එකතු කරපුවාම ලැබෙනවා උත්තරයක්. ඒකට තමයි අපි කියන්නේ වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතයේ හෙවත් gross domestic product එක GDP කියලා කියනවා. අන්න එයාව තමයි අපේ පළවෙනි වටිනාකම අපිට හොයන්න අවශ්‍ය කෙනා. එයා ඊළඟට අපි දල ජාතික ආදායම වැය කළ හැකි දල ජාතික ආදායම ඒව බවට පත් කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. එතනින් එයාට ගණන් හදන්න තියෙනවා. තේරෙනවද කියන්නේ? හරි. එහෙනම් පුතේ අපි පොඩි මාතෘකාවක් ලියමු ඉස්සල්ලාම. එකතු කළ වටිනාකම් ක්‍රමයේ යටතේ වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන ආකාරය. අපි මෙහෙම ලියමු ඉස්සරලාම. ලියන්න. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදනය කර්මාන්ත මූලය අනුව ප්‍රධාන අංශ 10කට බෙදා එකී අංශ සියල්ලෙහි
එකී අංශ සියල්ලෙහි එකතු කළ වටිනාකම් වල එකතුවක් ලෙස දලදේශීය නිෂ්පාදිතය ගණන් බලයි. දලදේශීය නිෂ්පාදිතය ගණන් බලයි. හරි. ඒ පහත අයුරින් සිදුවේ. දැන් මම ඔයාට ඒ අංශ 10 දෙනවා පිළිවෙලකට. ඔයා ලියා ගන්න ඕන. කාට හරි ලියා ගන්න බැරි වුණොත් ආපහු මේ වීඩියෝ එක අහලා ආයෙ ලියා ගන්න පුළුවන්. මම මේ පාඩම ඉවරුනහම නෝට් එකත් ඔයාගේ WhatsApp group එකට දානවා. හරි. පුතේ මේක මෙහෙම ලියමු අපි. මේ පැත්තේ දාන්න මේ ශීර්ෂයක් එකතු කළ වටිනාකම. නැත්නම් එකතු කළ අගය. මෙතන දාන ශීර්ෂයක් ටිකක් ලොකුවට ශීර්ෂය කියලා ලියා ගන්න මෙතන. ශීර්ෂය කියන එක ටිකක් ලොකුයි. මේක කුඩා කතර පෙළියක් කියන්නේ. දැන් ඔයා මේ පහලට මම කියන එක ලියාගෙන යනවා 1 2 3 කියලා 10 දක්වා ලියාගෙන යනවා. අලුත් පිටුවක ලිව්වත් කමන්නේ. හරි. ලියාගන්න ශීර්ෂයයි එකතු කළ අගයයි. දැන් ලියන්න පළවෙනි ශීර්ෂය කෘෂි කර්මාන්තය වනවගාව හා දීවර කර්මාන්තය. කෘෂි කර්මාන්තය වනවගාව හා දීවර කර්මාන්තය කියලා කතර 2 3ක් දාගන්න. දෙවෙනි එක ලියා ගන්න පතල් කැනීම් නිෂ්පාදන කර්මාන්ත විදුලිය හා ජලය නිෂ්පාදන කටයුතු. විදුලිය හා ජලය නිෂ්පාදන කටයුතු කියලා කතර පෙළියක් දාන්න. තුන්වෙනි එක ලියන්න පුතා ඉදිකිරීම. හතරවෙනි එක ලියා ගන්න වෙළඳාම ප්‍රවාහන සේවා නවාතන් සැපයීම හා ආහාර පාන සැපයීම. වෙළඳාම ප්‍රවාහන සේවා නවාතන් සැපයීම හා ආහාර පාන සැපයීම. ඊළඟ පස්වෙනි එක ලියන්න තොරතුරු හා sannivedana කටයුතු පිළිබඳ සේවා. තොරතුරු හා sannivedana කටයුතු පිළිබඳ සේවා. හයවෙනි එක ලියන්න මූල්‍ය හා රක්ෂණ සේවා. හත්වෙනි එක ලියන්න නිවාස අයිතිය හා දීපල වෙළඳාම. අටවෙනි එක ලියන්න වෘත්තීය විද්‍යාත්මක තාක්ෂණික පරිපාලන හා සහාය සේවා. නවවෙනි එක ලියන්න රාජ්‍ය පරිපාලනය ආරක්ෂණ අධ්‍යාපනය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ සේවා. දහවෙනි එක ලියන්න වෙනත් සේවා. හරි දැන් ඔය ඒ 10 කතර පෙළි 10ක් තියෙනවනේ පුතේ. ආන්ගේ 10 එකතු ගන්නකො මෙහෙම ඉරක් ගහලා. තනි ඉරක් ගහන්න යටින් ඉරි ගහන්න එපා. ඒ එකතු ඉස්සරහෙන් ලියන්න මම මේ කියන එක. මේ එකතු ඉස්සරහෙන් ලියන්න මූලික මිලට දල එකතු කළ අගය. මේකට අපි කියන්නේ මූලික මිලට දල එකතු කළ අගය. වරහන් ඇතුලේ ලියන්න මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය. මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය. ඒකට එකතු කරන්න නිෂ්පාදිත මත සුද්ධ බදු.
නිෂ්පාදිත මත සුද්ධ බදු කියන ඉලක්කම එකතු කරන්න. හරි. දැන් ගන්න අවසාන වශයෙන් කතර පෙළියක් දාලා ඉරි දෙකක් ගහලා දැන් ඒකට ලියන්න වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. මෙයා තමයි අපි හොයන්න යන්නේ. වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. ඒකට තමයි GDP කියලා කියන්නේ. ඔන්න ඔයා තමයි අපිට අවශ්‍ය වටිනාකම. වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. ඒතර පුතේ අපි කොහොමද ඒක හෙව්වේ? අපි අර කර්මාන්ත මූලය අනුව ප්‍රධාන ශීර්ෂ 10කට වෙන් කරලා සමස්ත නිෂ්පාදනය ඒ 10 එකතු කළ වටිනාකම් වල එකතුව හොයාගත්තා. ඒකට අපි කියනවා මූලික මිලට දල එකතු කළ අගය නැත්නම් මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය. ඒකට අපි එකතු කළා නිෂ්පාදිත මත සුද්ධ බදු කියන වටිනාකම. එතකොට ලැබෙන උත්තරයට අපි කිව්වා වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. gross domestic product කියන වටිනාකම. හරි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ නිෂ්පාදිතයේ මත සුද්ධ බදු කියන ඉලක්කම කොහොමද හොයන්නේ? ඊටාම සරලයි. මේ වගේ සමීකරණ විතරක් පාඩම් කරා නම් පුතේ වැඩේ ගොඩ. මොකද ඔයාලට ගණන් හදාගන්න මේ සමීකරණ සෙට් එක තමයි ඕන වෙන්නේ. හැබැයි මේවා ඔයාලට දෙන්නේ නැහැ. ඔයා මේවා පාඩම් කරගන්න ඕන. දැන් අපි බලමු කොහොමද මේ නිෂ්පාදිත මත සුද්ධ බදු කියන ඉලක්කම හොයන්නේ කියලා. මේ බලාගන්න. නිෂ්පාදිත මත සුද්ධ බදු. නිෂ්පාදිත මත සුද්ධ බදු. මේක අපි හොයන්නේ මෙහෙමයි. නිෂ්පාදන මත පනවන බදු වලින් නිෂ්පාදිත මත බදු වලින් අඩු කරනවා නිෂ්පාදිත මත සහනාධාර. නිෂ්පාදිත මත සහනාධාර අපි අයින් කරනවා. සහනාධාර ඉවත් කරනවා. එතන නිෂ්පාදිත මත බදු වලින් නිෂ්පාදිත මත සහනාධාර අඩු කළාට පස්සේ ලැබෙන අගයට අපි කියනවා නිෂ්පාදිත මත සුද්ධ බදු කියලා. ආන්ගේ සුද්ධ බදු ඉලක්කම අපි අර මූලික මිලට දල එකතු කළ අගයට එකතු කරනවා. එතකොට ලැබෙන උත්තරයට අපි කියනවා වෙළඳ පොළ මිලට දල එකතු කළ අගය කියලා. ඕක තමයි හොයන ක්‍රමය. එතකොට පුතේ මේකට අපි නෝට් එකක් ලියා ගන්න ඕන. දැන් ඔයා අර ටික ලියාගත්තා දල වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතය දක්වා. දැන් අනුමාත්‍රිකාවක් ලියමු. නිෂ්පාදිත මත සුද්ධ බදු කියලා. ලියන අනුමාත්‍රිකාව නිෂ්පාදිත මත සුද්ධ බදු. අන්න එතන පොඩි වාක්‍යයක් ලියලින් ඉස්සල්ලාම භාණ්ඩ හා සේවා මත පනවනු ලබන භාණ්ඩ හා සේවා මත පනවනු ලබන වක්‍ර බදු වලින් නිෂ්පාදිත මත ලබා දෙන සහනාධාර ඉවත් කළ පසු නිෂ්පාදිත මත ලබා දෙන සහනාධාර ඉවත් කළ පසු ලැබෙන අගය නිෂ්පාදිත මත සුද්ධ බදු වේ. නිෂ්පාදිත මත සුද්ධ බදු වේ. එය පහත පරිදි ගණනය කළ හැක. කියලා ඔයාට පුළුවන් මෙන්න මේ සමීකරණය ලියා ගන්න. නිෂ්පාදිත මත සුද්ධ බදු සමානයි නිෂ්පාදිත මත බදු ඍණ නිෂ්පාදිත මත සහනාධාර. නිෂ්පාදිත මත සුද්ධ බදු සමානයි නිෂ්පාදිත මත බදු ඍණ නිෂ්පාදිත මත සහනාධාර. හරිනේ පුතේ. ඔන්න ඔය කොටසෙන් අපි ඔන්න වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්න ඉගෙන ගත්තා. දැන් ඔන්න එතනින් එහා මේ නිමවුම් ප්‍රවේශය යටතේ
තව වටිනාකම් දෙක තුනක් හොයන්න තියෙනවා. ඒ ටික අපි ගණනය කරන සමීකරණ ටික කතා කරනවා. එතකොට සම්පූර්ණයෙන්ම නිමෝම් ප්‍රවේශය අවසන් වෙනවා. හරි අපි ඊළඟ මාතෘකාවට යමු. ලියාගන්න ඊළඟ මාතෘකාව වෙළඳපොළ මිලට දල ජාතික ආදායම. ඒක තමයි මාතෘකාව. වෙළඳපොළ මිලට දල ජාතික ආදායම. වෙළඳපොළ මිලට දල ජාතික ආදායම. දල ජාතික ආදායම. මේකේ සංකේතය වෙන්නේ gross national income කියලා කියන්නේ. GNI කියලා කියන්නේ. දැන් මේක නිර්වචනය කරන්න කලින් මම මේක හොයන සමීකරණයක් ඔයාලට දෙනවා. බලන්න මේක හදන විදිය. දැන් අපි වෙළඳ මිලට දල ජාතික ආදායම හොයන්න යන්නේ. දල ජාතික ආදායම තමයි හොයන්න යන්නේ. මේක හොයන්න පුළුවන් පුතා දැනට ඔයා දන්නවනේ මෙයා කවුද දන්නේ? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය දන්නවා ඔයා. දල දේශීය නිෂ්පාදිතය ඔයා දන්නවා. මේක දැන් හෙව්වා මොහොතකට කලින්. මේකට එකතු කරනවා පුතේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් කියන ඉලක්කම. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම්. ඒක හොයන හැටි මම කියලා දෙනවා. දැන් සුද්ධ විදේශ ප්‍රාථමික ආදායමට කියන වෙනත් නමක් තමයි සුද්ධ විදේශ සාධක ආදායම් කියලාත් කියනවා. හැබැයි වර්තමානයේ අපි ගොඩක් භාවිතා කරන්නේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන වචනේ. එහෙනම් වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිත වටිනාකමට සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන ඉලක්කම එකතු කරපුවාම ලැබෙන අගයට අපි කියනවා වෙළඳපොළ මිලට දල ජාතික ආදායම කියලා. එහෙනම් වෙළඳපොළ මිලට දල ජාතික ආදායම සමානයි වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය ධන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ඒක තමයි ඔයා පාඩම් කරන්න තියෙන ඊළඟ සමීකරණය. ඒත් ඔයාට මේ සමීකරණය අනිවාර්යෙන්ම මතක තියාගන්න වෙනවා ඊළඟ ගාන හදන්න නම්. මේවා දෙන්නේ නැහැ. ඔයාලට අනිවාර්යෙන් පාඩම් කරන්න වෙනවා. දැන් අපෙන් ඇහුවොත් මොකද්ද වෙළඳපොළ මිලට දල ජාතික ආදායම කියන්නේ? ඒකට නිර්වචනයකුත් තියෙනවා. දැන් මම මේ කියන දේ පටල ගන්න නැතුව අහගන්නකෝ. දැන් වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය කිව්වේ පුතා නිශ්චිත ආර්ථික ප්‍රදේශයක් තුල ජීවත් වන ආයතනික ඒකක විසින් නිපදවන ලද සමස්ත අවසන් භාණ්ඩ හා සේවාවල වටිනාකම. ඒ කිව්වේ දැන් අපි අපේ රටේ ආර්ථික ප්‍රදේශය ගත්තොත් දැන් මේ හිතන්නකො මේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකාව කියලා මේ ළඟදි වෙච්ච සිදුවීම් එක මෙහෙම කොටස් ගෙවිලා තියෙනවා. හරි මේ ශ්‍රී ලංකාවට තියෙනවා නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තියෙනවා. මුහුදු සීමාවක් තියෙනවා, දේශ සීමාවක් තියෙනවා, ගුවන් සීමාවක් තියෙනවා. මේ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයේ ඇතුලේ නම් නිෂ්පාදනය වුණේ ඒක දේශීය නිෂ්පාදනයක්. ඒ කියන්නේ දැන් අපෙන් ඇහුවොත් ප්‍රශ්නයක් කොහෙද නිෂ්පාදනය කළේ? කොහෙද උනේ වැඩි? මේ රට ඇතුලේ නම් ඒක දේශීය නිෂ්පාදිතයක් වෙනවා. හැබැයි ජාතික ආදායම දල ජාතික ආදායම කියන එකේ අර්ථය වෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල රටක නේවාසිකයින් සතු සම්පත්. එතන අනේවාසිකයින් සම්බන්ධ වෙන්න බෑ. නේවාසිකයින් සතු සම්පත් භාවිතා කරලා නැත්තම් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීමෙන් බිහිවන ආදායමට අපි කියනවා දල ජාතික ආදායම කියලා. කිසියම් කාල පරිච්ඡේදයක් තුල රටක නේවාසිකයින් සතු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කිරීමෙන් බිහිවන සමස්ත ආදායමට අපි කියනවා දල ජාතික ආදායම කියලා. ඒතර එතනදී උත්තරේ දෙන්නේ ඇත්තටම කවුද කළේ? කවුද කළේ? කාගේ සම්පත් වලින්ද කළේ? ඒකට උත්තරේ ජාතික ආදායම. ශ්‍රී ලාංකිකයින් සතු සම්පත්.
කවුද කලේ කොහේ කළත් කමක් නැහැ. ශ්‍රී ලාංකිකයින් සතු සම්පත් වලින් නම් ඒ නිෂ්පාදනය බිහි වෙලා තියෙන්නේ. ඒක ජාතික ආදායමට යනවා. කොහෙද උනේ ලංකාවේ ඇතුලේ නම් සුද්දෙක් කළත් කමක් නැහැ. ලංකාවේ කෙනෙක් කළත් කමක් නැහැ. අපේ රට ඇතුලේ නම් නිෂ්පාදනය කෙරලා තියෙන්නේ. ඒක දල දේශීය නිෂ්පාදිතයට යනවා. එහෙනම් මේ දෙක අතර වෙනසක් තියෙනවා. කොහෙද උනේ කියන එක වැදගත් වෙන්නේ දේශීය නිෂ්පාදිතය හොයද්දී. කවුද කලේ කාසතු සම්පත්ද භාවිතා කලේ කියන එක වැදගත් වෙන්නේ ජාතික ආදායම හොයද්දී. එහෙනම් ඔයා පැහැදිලිව තේරුම් ගන්න දල ජාතික ආදායමෙන් නිරූපණය වෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල රටක නේවාසිකයින් සතු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීමෙන් බිහිවන සමස්ත ආදායම තමයි දල ජාතික ආදායම විදිහට අපි ගණනය කරන්නේ. පැහැදිලිනේ පුතේ? හරි. එහෙනම් ලියා ගන්න මාතෘකාව වෙළෙඳ පොළ මිලට දල ජාතික ආදායම කියන එක. වෙළඳ පොළ මිලට දල ජාතික ආදායම වරහන් ඇතුළේ ලියන්න GNI. 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 හරි. ලියා ගන්න මෙහෙම. කිසියම් කාල පරිච්ඡේදයක් තුල රටක නේවාසිකයින් සතු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යෙදවීම තුලින් බිහිවන සමස්ත ආදායම දල ජාතික ආදායම වේ. මේ පහත පරිදි ගණන් බලනු ලබයි. කියලා ඔයා මේ සමීකරණය ලියන්න. වෙළඳ පොළ මිලට දල ජාතික ආදායම සමානයි. වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය ධන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. හරි. දැන් අපි ඔතන තව කොටසක් ආවා මේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන කතන්දරේ. මෙයාව අපි වෙනම නිර්වචනය කරලා ගණනය කරන විදිහ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ලියන්න අනුමාතෘකාවක් සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. දැන් මේක ගණනය කරන විදිහ මම මුලින්ම කියලා දෙන්නම්. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම හොයන්නේ මෙහෙමයි. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම සමානයි. අපි ගන්නවා පුතේ විදේශ ප්‍රාථමික ආදායම් ලැබී. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් ගන්නවා. මේකෙන් අපි අඩු කරනවා විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම අපි අඩු කරනවා. ඒ ලැබෙන වෙනසට අපි කියනවා සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියලා. දැන් මොනවද මේ විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් කියන්නේ? අපි කියනවා මෙරටියන් සතු සම්පත්. ඒ කියන්නේ නේවාසිකයින් සතු සම්පත් විදේශ රටවල් තුල ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශවලින් මෙරටට ලැබෙන සාධක ආදායම් වලට කියනවා විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් කියලා. ඒ කියන්නේ නේවාසිකයින් සතු සම්පත් විදේශ රටවල ආයෝජනය කිරීමෙන් විදේශවලින් මෙරට තුලට ලැබෙන ආදායම් වලට කියනවා විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් කියලා.
එහෙනම් විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම කියන්නේ මොකද්ද? විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම කියන්නේ විදේශිකයින් සතු සම්පත් මෙරට තුල ආයෝජනය කරපුවාම මෙරටින් විදේශවලට ගෙවන සාධක ආදායම් වලට කියනවා විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම කියලා. එහෙනම් ලැබීම් තුල තියෙන පුතා අපේ මිනිස්සු විදේශ රටවල් වල ආයෝජනය කරලා අපේ රටට ලැබෙන ඒවා. ඒ කියන්නේ සේවක වන්දි ආදායම්, ආයෝජන ආදායම්, පොලි ආදායම්, ලාභ ආදායම්, ලාභාංශ ආදායම් වගේ ඒවා තමයි මේකේ තියෙන්නේ. ලැබීම්. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම කියන්නේ පිටරට මිනිස්සු එයාලා සතු සම්පත් අපේ රටේ ආයෝජනය කරපුවාම අපේ රටෙන් විදේශ රටවලට ගෙවන සාධක ආදායම්. අන්න ඒ දෙක අතර වෙනසට අපි කියනවා සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් කියලා. පැහැදිලිනේ? රයිට්. අපි ලියාගමු මෙහෙම. ලියන්න. කිසියම් කාල පරිච්ඡේදයක් තුල විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම හා විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම හා විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම අතර වෙනස තුලින් සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම ගණනය කෙරේ. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම ගණනය කෙරේ. පුතේ සමීකරණය ලියා ගන්න මෙහෙම. සමීකරණය ලියන්න. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම සමානයි විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් ඍණ විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් ඍණ විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් ඍණ විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම. හරිනේ? රයිට්. දැන් වෙනම ඡේදකින් ලියන්න පුතේ. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම යනු විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම යනු මෙරටියන් සතු සම්පත් විදේශ රටවල ආයෝජනය කිරීම තුලින් විදේශවලින් මෙරටට ලැබෙන ලාභාංශ පොලි සේවක වන්දි ආදායම් ලැබීම් වේ. ඊළඟ රූලේ ලියන්න විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම යනු පිටරැටියන් සතු සම්පත් මෙරට තුල ආයෝජනය තුලින් මෙරටින් පිටරටවලට ගෙවනු ලබන බදු නැත්නම් පොලි ලාභාංශ සේවක වන්දි ආදායම් ගෙවීම වේ. හරිනේ? ඒක තමයි පුතේ විදේශ ප්‍රාථමික ආදායම නැත්නම් සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම හොයන විදිය. හරි, තව අපි එක මාතෘකාවකට යමු. මේ නිමවුම් ප්‍රවේශයේ යටතේ
එක ගණනය කිරීමක් කරන්න යනවා අපි. එතනින් ඔයාගේ නිමවුම් ප්‍රවේශය අවසන් වෙනවා. ඊළඟට අපිට පුළුවන් අභ්‍යාස සාකච්ඡා කරන්න. මම ඔයාට අභ්‍යාසයක් දෙනවා WhatsApp group එකට දානවා. ඒකේ ගාන හදන්න අපි ඊළඟ දවසේ ඒක සාකච්ඡා කරන්න පුළුවන්. තව එක මාතෘකාවක් කතා කරලා. හරි. ඒ තමයි වැය කළ හැකි දල ජාතික ආදායම. මෙතෙන් එනකන් තමයි ඔයාගේ නිමවුම් ප්‍රවේශය හැදෙන්නේ. වැය කළ හැකි දල ජාතික ආදායම. වැය කළ හැකි දල ජාතික ආදායම කියන ඉලක්කම. වැය කළ හැකි දල ජාතික ආදායම. මේක හොයන්නේ පුතේ මෙහෙමයි. අපි කියනවා මේ වෙළඳ මිලට දල ජාතික ආදායම අපි ගන්නවා. වෙළඳ මිලට දල ජාතික ආදායම ගන්නවා. දැන් ඒක ඔයා හොයන්න මේ මොහොතේ ඉගෙන ගත්තානේ. වෙළඳ මිලට දල ජාතික ආදායම හොයන්න ඉගෙන ගත්තා. මේකට අපි එකතු කරනවා පුතේ සුද්ධ විදේශ වර්තන සංක්‍රාම කියන ඉලක්කම. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. මෙන්න මේක එකතු කරපුවාම ලැබෙන උත්තරයට අපි කියනවා වැය කළ හැකි දල ජාතික ආදායම කියලා. එතකොට මොකද්ද මේ වැය කළ හැකි දල ජාතික ආදායම කියලා කියන්නේ? කිසියම් කාල පරිච්ඡේදයක් තුල නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නේවාසිකයන්ට ලැබෙන ආදායමයි සංක්‍රාම තුලින් නේවාසිකයන්ට ලැබෙන ආදායමයි දෙකම එකතු වුනහම රටේ නේවාසිකයන් සතු සමස්ත වැය කළ හැකි ආදායම ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල නේවාසිකයන්ට තියෙන සමස්ත මිලට ගැනීමේ හැකියාව වැය කළ නැත්නම් වැය කරන්න තියෙන සමස්ත ආදායම හොයන එක තමයි වැය කළ හැකි දල ජාතික ආදායමෙන් හොයන්නේ. එතකොට මෙතනදී අලුත් වටිනාකමක් විදිහට එකතු වෙනවා සුද්ධ විදේශ වර්තන සංක්‍රාම කියන ඉලක්කම. ඒකත් අපි හදන හැටි ඉගෙන ගත්තාම ඒකෙත් ඇති දෙයක් නැහැ. දැන් සුද්ධ විදේශ වර්තන සංක්‍රාම කියන ඉලක්කම හොයන්නේ මෙහෙමයි. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම සමානයි විදේශ වර්තන සංක්‍රාම ලැබීම් වලින් අපි අඩු කරනවා විදේශ වර්තන සංක්‍රාම ගෙවීම් අඩු කරනවා. ඒ කියන්නේ පුතා ඔයාලා දන්නවා වර්තන සංක්‍රාම අපි ඉගෙන ගත්තර පොදු ආර්ථිකයේ පාඩමෙන්. දැන් මේ විදේශ වර්තන සංක්‍රාම කියන්නේ විදේශ රටවල් වලින් මෙරටට ලැබෙන ඒකපාර්ශවීය ලැබීම් සංක්‍රාම ලැබීම් සහනාධාර වගේ දේවල්. ඒකෙන් අඩු කරනවා මෙරටින් විදේශ රටවලට ගෙවන ඒකපාර්ශවීය ගෙවීම් තියෙනවා නම් අපේ රටේ නම් ඒව නෑ ගොඩක් දුරට. ඒ ලැබීම් වලින් ගෙවීම අඩු කරපුවාම ලැබෙන සුද්ධ අගයට කියනවා සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. ආන්ගේ ඉලක්කම අපි වෙළඳ මිලට දල ජාතික ආදායමට එකතු කරපුවාම ලැබෙන උත්තරයට කියනවා වැය කළ හැකි දල ජාතික ආදායම. පැහැදිලිද? රයිට්. අපි එතන කතන්දරේ ලියාගෙන අවසන් කරමු. ලියන්න වැය කළ හැකි දල ජාතික ආදායම. කිසියම් කාල පරිච්ඡේදයක් තුල සමස්ත දල ජාතික ආදායම හා සුද්ධ විදේශ වර්තන සංක්‍රාම මත තීරණය වන සමස්ත වැය කළ හැකි ආදායම වැය කළ හැකි දල ජාතික ආදායම වේ. වැය කළ හැකි දල ජාතික ආදායම වේ. මේ පහත පරිදි ගණන් බැලේ.
මේ පහත පරිදි ගණන් බැලේ කියලා පළවෙනි සමීකරණය ලියන්න. වැය කළ හැකි දල ජාතික ආදායම සමානයි වැය කළ හැකි දල ජාතික ආදායම සමානයි වෙළඳපොළ මිලට දල ජාතික ආදායම ධන වෙළඳපොළ මිලට දල ජාතික ආදායම ධන සුද්ධ විදේශ වර්තන සංක්‍රාම සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. හරි. ඊළඟට පහලින් ලියන්න සුද්ධ විදේශ වර්තන සංක්‍රාම සමානයි සුද්ධ විදේශ වර්තන සංක්‍රාම සමානයි විදේශ වර්තන සංක්‍රාම ලැබීම් ඍණ විදේශ වර්තන සංක්‍රාම ලැබීම් ඍණ විදේශ වර්තන සංක්‍රාම ගෙවීම විදේශ වර්තන සංක්‍රාම ගෙවීම. හරි. ඔතනින් අපි නිමවුම් ප්‍රවේශයේ ගණනය කිරීම අවසන් වෙනවා පුතේ. එතකොට නිමවුම් ප්‍රවේශය යටතේ අපි ගණනය කරපු වටිනාකම් වලට අදාළ සමීකරණ ඔයාලට මම දුන්නා. ඒ ටික විධිමත්ව අධ්‍යයනය කරන්න. මම තව සුළු මොහොතකින් ඔයාලට මම WhatsApp group එකට note එකයි ගානකුයි දානවා මේ අපි ඉගෙන ගත්ත කොටස් ටිකේ. ඒ ගාන හදන්න ඊළඟ දවසේ මම ඒකේ උත්තර සාකච්ඡා කරනවා. ආපහු ඊළඟට අපි සම්බන්ධ වෙන්නේ වියදම් ප්‍රවේශයේ යටතේ ජාතික ගිණුම් පිළියෙල කරන ආකාරය සමග. අපි එතෙන් සිට වියදම් ක්‍රමය ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ මේ කොටස අවසන් කරනවා.